අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දවසේ අපි මුණ ගැහෙනවා සඳුදා දවසේ වැඩ කරන සතියක ආරම්භය 2022 6 මාසේ 27 වෙනිදා දවසේ අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල තියෙන විස්තර මොනවද කියලා ඔබට කියන්නට. විශේෂයෙන්ම මුල් පිටුවේ සිරස්තල සියල්ලටමත් අවධානය යොමු කරමින් ඇතුල් පිටුවල ඔබට වටින කරුණු කාරණා වගේම ක්‍රීඩා විදේශ මේ සියලු දේවල් එකට එකතු කරගෙනයි අද දවසේත් අපි ඔබව මුණ ගැහෙන්නේ පත්තරේ තොරතුරුත් එක්ක. එහෙමනම් සීත පත්තරේ අපි ආරම්භ කරනවා. මුලින්ම යනවා අපි අද පුවත්පතට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන සිරස්තල කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මුල්ම සිරස්තලයේ විදිහට අපි තෝරා ගන්නවා තෙල් ප්‍රශ්නය. අර්බුදයක් පිළිබඳව කතා බහ කරනකොට මේ දවස්වල තියෙන දැවැන්තම අර්බුද තත්ත්වය බවට පත් වෙලා තිබෙන්නේ තෙල් ඉන්ධන ප්‍රශ්නය. තෙල් නැවක් එන දිනයක් කියන්න බෑ. පොලිම් වල ඉන්න එපා කියලා තමයි කියන්නේ. තෙල් සංස්ථාව සතු ඉන්ධන අත්‍යවශ්‍ය කටයුතු වලට පමණයි කියලාත් කියනවා. බොරතෙල් නැති නිසා පිරි පහදුවත් වැසෙයි කියලා තමයි දවසේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඒත් එක්කම මේ පුවත්පත තුල දවසේ වාර්තා කරනවා ඡායාරූපිකුත් එක්ක යන්න කිව්වත් තෙල් පොලිමේ කියලා මිනිසුන් කොයිතරම් දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නේ කොයි ආකාරයකද වුන් පාරවල් ආසන්නයේ ඉන්නේ කියන කාරණා ඔබට දකින්න පුළුවන් මේ ප්‍රවෘත්තියත් එක්ක. පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් මේ දිනවල ඉන්ධන පිරවුම් මල් අසල දැඩි පෝලිම් දක්නට ලැබේ. කොළඹ මල්පාර ඉන්ධන පිරවුම් මල් අසල දක්නට ලැබුණු පෝලිම ඉහත ඡායාරූපෙන් දැක්වේ කියලා තමයි මේ තවදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. තෙල් නැවක් එන දිනේ කියන්න බෑ කියන කාරණාවට යලිත් තවක අපි අවධානය යොමු කරොත් එහෙම එහි සඳහන් වෙනවා තෙල් සංස්ථාව සතු ඉන්ධන අත්‍යවශ්‍ය කටයුතු වලට පමණයි කියන කාරණාවත් එක්කම ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව සතු පවතින ඉන්ධන තොග අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බෙදා හැරීම සිදුවන බැවින් නැවත ඉන්ධන නෞකාවක් පැමිණෙන්නත් එක් පොලිම රැඳී නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියන කාරණාව තමයි අද දවසේදී මුල්ම ප්‍රවෘත්තිය බවට පත් කරගන්නේ අද පුවත්පත. ඒ සමගම අපි සූදානම් වෙනවා තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නට. ඉන්ධන බෙදීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි IOC ඉන්ධන බෙදීම ගැන කියන්න වෙන්නේ අද කියලත් සඳහන් කරනවා උද්ෘතයක් විදිහට උපුටා දක්වමින්. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමේ ලේකම් තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ ඉන්ධන බෙදීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි කියන කාරණාව. සංස්ථාව සතු පිරහුම් මහල් විදේශීය සමාගම් වලට ඇමතිගෙන් කැබිනට් මණ්ඩලයට අද යෝජනා. මේ පිළිබඳව දැන් බොහොම කතාබහ ගොඩක් පවතින වෙලාවක්. මේ පිළිබඳව විවිධ අදහස් එකතු වෙලා තිබෙනවා. නවෝදයා පවණියක් දවසේ අද පුවත්පතට මේ තොරතුරු වාර්තා කරනවා. අපි තව දුරටත් සොයා බලමු ඒ කාරණාව පිළිබඳව. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් මහල් වල ඉන්ධන සැපයීම සඳහා විදේශ සමාගම් වලට ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසියේ කියලා තමයි ඒ තවදුරටත් සඳහන් වෙන්නේ. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට අද ඒ කියන්නේ 27 වෙනිදා ඉදිරිපත් කරන බව ඊයේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍යමයේදී පවසා සිටියා කියලා තමයි එහි තවදුරටත් තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් එක්කම තෙල් වලට ටෝකන් එනවායි කියන කාරණාව අද දවසේදී අද පුවත්පත වාර්තා කරනවා. තෙල් ටෝකන් එයි ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් මහල් අසල පොලිමේ රැඳී සිටින ජනතාවට අද සිට අංක සහිත ටෝකන් පතක් ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසියේ කියලා එහි සඳහන් වෙනවා. එම ටෝකන් පත ලබා දීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය මැදිහත් වීමෙන් සිදු කරන බවත් ඉන්පසු පොලිම රැඳී සිටින ජනතාව නිවෙස් වලට පිටත් කර හරින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අනතුරුව අදාළ ඉන්ධන පිරවුම් මහලට ඉන්ධන රැගෙන බෞසර රථයක් පැමිණි පසු දුරකථන අංක හරහා දැනුවත් කර ඉන්ධන ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරේ කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුළ අන්තර්ගත කාරණා බවට පත් වෙලා තිබෙන්නේ. කොළඹ හා ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් මේ සතියේත් නැහැ කියලා කියනවා. දරුවන්ගේ අධ්‍යාපනයට තව දුරටත් මේ වගේ තත්ත්වයක් තමයි උද්ගත වෙලා තිබෙන්නේ. ඒත් එක්කම අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ආනයනට අවසර ඒ මොනවද කියලා අද දවසේ සඳහන් වෙනවා මේ සිරස්තලය තුළ. සහල්, කිරිපිටි, පාන් පිටි, සුදු සීනි, රතු පරිප්පු, ලොකු ලුණු, අල, වියලි හාල් මැස්සන්, වියලි මිරිස් සහ වටානා පරිප්පු ඒ අතර තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ආනයනය කරන්නට අවසර ලබා දීමත් එක්ක. තෙල් පෝලිං වල මිනිස්සු ඉන්නවා. අපිට පෝලිං වල දවස් ගණන් රැඳෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එය අපි හැමෝටම පොදු කරුණක් බවට පත් වෙලා තියෙනකොට තෙල් නැතත් පෝලිං දිග වුණත් මිල නම් ඉහළ ගිහිල්ලා තියෙනවා. නැවක් ළඟපාතකවත් නැති වෙලාවක. තෙල් මිල ඉහළට කියලා තමයි සඳහන් වෙන්නේ. සිරස්තලය ඔක්ටේන් 92 රුපියල් 470යි, ඔක්ටේන් 95 550යි, ඔටෝ ඩීසල් රුපියල් 460යි, සුපර් ඩීසල් 520යි. භූමි තෙල් මිලේ වෙනසක් නැහැ කියලා සඳහන් වෙනවා. භූමි තෙල් මිලේ වෙනසක් නැහැ, භූමි තෙලුත් නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
ඇමරිකානු දූත පිරිස ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය සහ සමාජීය අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා සිව් දිනකින් යුතු ඇමරිකානු රාජ්‍ය දූත පිරිසක් ඊයේ දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොළ වෙත පැමිණුණා කියන කාරණාව දවසේ සඳහන් වෙනවා. මේ දූත පිරිස අතර ඇමරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය බහර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්රොප්ට් සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව බහර රාජ්‍ය ලේකම් කෙලි කේඩරින් යන මහත්වරුන්ද ඇතුළත් වී සිටිනවා කියලත් මේ තොරතුරේ තවදුරටත් ප්‍රකාශ කරනවා. මේ පිරිස ඊයේ දින අලුයම කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිනි. එම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්තුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරි වෙත පැමිණ හිටියයි කියලත් තොරතුරු වාර්තා වෙනවා. මේ සියලු කාරණාත් එක්ක රාජ්‍ය සේවය පිළිබඳව පහුගිය දවස් ගණනාවේම තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳව කතා බහ කරනකොට සිකුරාදා දිනේ නිවාඩුවක් බවට පත් කිරීම, ඒ වගේම ඔවුන්ගේ කැඳවීම පිළිබඳව විවිධ කාරණා ඉස්මතු වෙලා තිබුණා. අද දවසේදීත් ඒ පිළිබඳව කතා බහ කරනවා. රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කිරීමට තවත් චක්‍ර ලේඛනයක් ආයතනයේ රාජකාරී පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය පමණක් කැඳවීමට උපදෙස් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. පෝලිම් ගැන කතා බහ කරනකොට පෝලිං වල සිදුවෙන මරණ සංඛ්‍යාවත් දවසින් දවස ඉහළ යනවා. අවස්ථාවකට මේ සියල්ල අපිට පුවත්පත්වල සඳහන් වෙලා තිබෙනකොට වාර්තා කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ කරුණත් අපි උපුටා ගන්නවා. පෝලිමේ මරණ 15යි, ස්වභාවික මරණ නොවන මනුෂ්‍ය ඝාතනයයි. ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමේ උපසභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ තමයි ඒ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන්නේ. අද පුවත්පතේ වාර්තා කරනවා. අද දින 25ක ඉදිරි දින 25ක කාලයේ ලිට්‍රෝ ගෑස් පෝලිම් නිමා වේවි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් කියනවා කියලා තමයි මේ විදිහට අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අලුතෙන්ම ආපු සභාපතිවරයා මුදිත පීරිස් ඔහුගේ දුර කාලය තුල එහෙම නැත්නම් මේ සභාපති ධූරය බාර ගැනීමත් එක්ක ප්‍රකාශ වෙන කාරණාත් එක්ක යම් යහපතක් සිදු වෙයි කියලා අපිට හිතෙනවා. කොහොම නමුත් පරණ හිටපු අයට සර කාලේ සිදු වෙන දේවල් වලට ඒ බව පිළිබඳව ප්‍රශ්න කර ඉන්නේ නැතුව හැකි ඉක්මනින් ජනතාවට අවශ්‍ය ගෑස් ටික ලබා දෙනවා නම් ඒ තමයි වටින්නේ. කොහොම නමුත් ඔහු ප්‍රකාශ කරනවා ඉදිරි දින 25ක කාලේ ලිට්‍රෝ ගෑස් පෝලිම් නිමා වෙනවයි කියලා. පෝලිම් නිමා වෙන්නේ ගෑස් ලැබිලා නම් තමයි වටින්නේ. එහෙම නැත්නම් සමහර පෝලිම් නිමා වෙනවා ඒ අවශ්‍ය දේවල් නොමැතිවම. ලාෆ් ගෑස් අකණ්ඩව වෙළඳ පොළට නිකුත් කරනවා කියලාත් කියනවා. ඉදිරි මිල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා ප්‍රකාශ කරනවා. කාලාන්තරයක් බලාගෙන හිටියා. ඉතින් ගෑස් වෙනකන් ඔන්න අද දවසේදී ගෑස් පිළිබඳව නම් යම් යහපත් වූ සලකුණු තියෙනවා. කොළ එලි දැල්වෙනවා කියලා හිතෙනවා. එයත් අපිට හිතට සතුටක් සැහැල්ලුවක්. යන්නේ දැන් දිනමින පුවත්පතටයි අවධානය යොමු කරන්න. දිනමින පුවත්පත මොනවද දවසේදී කියන්නේ? දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ 22 පිළිබඳව ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව 22 අද කැබිනට්ටුවට සම්මත වුණොත් ව්‍යවස්ථාවට එන්නේ 21 හැටියට කියලා තමයි සඳහන් කරන්නේ. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සකස් කරන ලද අවසන් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අද ඉදිරිපත් කිරීමට නියමිත බව රජ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඊළඟට යනවා අපි ඊළඟ ප්‍රධාන සිරස්තලයට. ඒත් තෙල් හා සම්බන්ධයි. සංගවා තැබූ ඉන්ධන ලීටර් 60000ක් අල්ලයි. ලේසි පහසු කාරණාවක් නෙවෙයි මේ. හරියටම ගණන් බැලුවොත් එහෙම බවුසර් 10ක තෙල් මේ හංගගෙන තිබිලා ලැබිලා තිබෙන්නේ, හොයාගෙන තිබෙන්නේ 675ක් අත්අඩංගුවට. නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කර වැඩිම මිලට අලෙවි කිරීම වල නිරත සිටි ජයවර්මකරුවන් 675 දෙනෙකු අත්අඩංගුවටගෙන ඉන්ධන ලීටර් 66198ක් හොයා ගැනීමට පොලිසිය මේ විට සමත් වෙලා තිබෙනවායි කියලා තොරතුරු වාර්තා කරනවා දිනමින. මේ පොලිසිය සමත් වුණු ගණන පොලිසිය අසමත් වුණු ප්‍රමාණය බැලුවොත් එම තවත් මේ වගේම බවුසර් 10ක් 15කට විතර තෙල් ගෙවල් වල ඇති. හැබැයි ඒක නිසා මත් දවසේ සමහර පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා යම් තොරතුරු ගිනි ගැනීම සම්බන්ධව එහෙම සැක සංකා තියෙනවා මේ විදිහට තෙල් ගබඩා කර ගැනීම මේවට බලපානවාද කියන කාරණාවත් අපි ඉදිරියේදී පිළිබඳව කතා බහ කරමු. කොහොම නමුත් තෙල් ෂෙඩ් වල තියෙනට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවල් වල එහෙම නැත්නම් යම් තැන්වල කළු කඩවල තියෙනවායි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.
විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපකුත් එක්ක දිනමින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. රට ගොඩ ගන්න පුළුවන් නිවහල් අරගලයකින් පමණයි කියලා සුභාෂිනී සේනානායකයි තොරතුර වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. මොන අරගලයකින් හරි කමන්නේ රට ගොඩ ගන්න පුළුවන් නම් මේ යන විදිහට නම් අපිට තවමත් ඒ වගේ යහපත් ප්‍රතිඵල පේන්න නැහැ කියන එක තමයි අපිට දැනෙන්නේ. පෙට්‍රල් 50කින් ඩීසල් 60කින් නගී නකිනේම ඉහළ යනවා විතරයි කතා වෙන්නේ. මිල ගණන් පිළිබඳව කතා බහ කරනකොට ලංකා ඛනිජ තෙල් නිධික සංස්ථාව හා ලංකා ඉන්දිය තෙල් සමාගම ඊ අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැම්මයි කියන කාරණාව දිනමින පුවත්පත කියනවා. ඔන්න ඔය විදිහට පුංචි සිරස්තලයකුත් එක්ක. සූර් වූ කොස්තාපල් අධිවේගයේ යකාන්නටයි වැරදි පැත්තකින් ගිහින් අනතුරකුත් කරලා බිමල් ජයසිංහ බණ්ඩාරගම තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පතට ඡායාරූපකුත් එක්ක. මේ පොලිසියේ හොඳ දේවල් කරන අයටත් හැම මොහොතකම කළු පැල්ලම් එකතු කරන මේ වගේ පිරිසුත් අපිට නිරන්තරයෙන් මුණ ගැහෙනවා. පහුගිය අරගල දවස්වලත් ඒ වගේ පිරිස් අපි දැක්කා. දැන් මේ තවත් සූරුණු කෙනෙක් අධිවේගයේ මෝටර් බයිසිකලයකින් එහෙම නැත්නම් යතුරු පැදයකින් ගිහිල්ලා අනුතරකුත් කරලා වැරදි ගණනාවක් කරලා තියෙනවා කියන කාරණාව අද දවසේ පුවත්පත් සියල්ලගෙන් පාහේ මේ තොරතුරත් වාර්තා කරලා තිනවා. තමිල්නාඩු සරණාගත කඳවුරේ ශ්‍රී ලාංකික 30ක් දිවිනසා ගන්න හදලා තමිල්නාඩුවේ ටිටිවි අපරාධ චෝදනා එල් වූ සරණාගතීන් රඳවා තබන කඳවුරක සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 30 දෙනෙකු සිය දිවි නසා ගැනීමට තැත් කර තිබේ කියලා තොරතුරක් වාර්තා කරන්නේ දිනමින පුවත්පත. තෙල් මිල ඉහළ යනකොට අනිත් සියලු දේවලුත් ඉහළ යනවායි කියන කාරණාව අපි හැමෝම දන්න දෙයක්. ඒ වගේම බලපාන ප්‍රධානම තැනක් බවට පත් වෙනවා ප්‍රවාහනය කියන කාරණාව. එහිදී බස් රථ, දුම්රිය මේ දේවල් වල මිල ඉහළ යාම පිළිබඳව දැන් වැඩියෙන් කතා බහ කරනවා. අද දවසේ දිනමින පුවත්පත තමන්ගේ සිරස්තලයක් ඉදිරිපත් කරනවා බස් ගාස්තු හා සම්බන්ධව. බස් ගාස්තු අද සිටම වැඩි කළ යුතුයි. බස් සංගම් අවධාරණය කරයි කියලා තමයි කියන්නේ. ඉන්ධන මිල පෙරේදා රාත්‍රියේ සිට ඉහළ යාමත් සමගම බස් ගාස්තු හා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් අවධාරණය කරයි කියලා තොරතුර වාර්තා කරනවා. ඉදිරි දින කිහිපයේ තෙල් පොලිම වලට යන්න එපා කියලා විශේෂ බාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. නව සංධානයේ ජූනි මාසයේ නුවන් කොඩිකාරයි තොරතුරු වාර්තා කරන්නේ අලුත් සංධානයක් එනවයි කියන කාරණාව ඒ විදිහට කියනවා දිනමින පුවත්පත. සියලුම ආහාරවල මිල 10%කින් ඉහළ දැම්මා ආපනශාල හිමියන්ගේ සංගමයේ සභාපති අනුර ප්‍රේමලාල්. තිබෙන තත්ත්වයක් එක්ක මේ දේවල් ඉහළ නොදා කටයුතු කරන්නත් බැහැ කියන කාරණාව අපි දන්න දෙයක්. හැබැයි සමහරු මේ වගේ අයිති ප්‍රයෝජන ලබා ගන්නවායි කියන එකටත් අපිට ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා. පොඩ්ඩක් කඩේකට ගියපුවම ඔබට ඒ හොඳට දැනෙනවා ඇති සමහර තැන්වලදී. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ ඒ වගේ දේවල් වලට යන්න එපා. මේ අපහසුතාවයට පත් වෙලා ඉන්න මිනිස්සු හැමෝම අපහසුතාවෙන් තමයි ඉන්නේ. නමුත් මේ මිල වැඩිවීම Tamanගේ යම් කිසි නිෂ්පාදනයක් තුළ යම් අගයක් එකතු කරන්නට සිදු වුණාම මිලක් එකතු කරන්න සිදු වුණාම එය හැකි සාධාරණ ලෙසින් කරගන්න එක තමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. එහෙම නැත්නම් ඒ දේවල් බලපානවා අපි හැමෝටම ඊටමත් වැරදි විදිහට. අධිවේගී ආදායම අඩකින් බසී. ඔන්න බහිනවයි කියලා ඇහෙන්නේ එක දෙයක් තමයි මේ ආදායම අධිවේගී මාර්ගයේ. අධිවේගී මාර්ගයේ නෙමෙයි මොන මාර්ගයේ යන්නත් දැන් ඉතින් තෙල් නැති ප්‍රශ්න තියෙනවානේ. ඒකත් එක්ක ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවා. පවතින ඉන්ධන හිඟේ හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන 15ක් මිලියන 15,000ක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තුවා කළමනා කරන නිහාල් ලොඩ්වික් මහතා ප්‍රකාශ කරා කියලා තොරතුර වාර්තා වෙනවා. ඉතින් අර කිව්වා වගේම අධිවේගී ආදායම අඩු වෙනවා කියන එකට ඉතින් තවත් කතා කියන්න අවශ්‍ය නැහැ. මේ ඉන්ධන මිල ඉහළ යෑමත් එක්ක වාහන ගමනාගමන අඩු වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍යම ගමනක්වත් දැන් මිනිසුන්ට යන්න බැරි තත්ත්වයක් තියෙනකොට අධිවේගයේ යෑම මොන කතාවද නේද? ඉන්ධන හල්වල සිටින පොලිස් නිලධාරීන් සමග ගැටෙන්න එපා. පොලිස් මුලස්ථානයේ මහජනතාවගෙන් ඉල්ලා සිටී කියලා කියනවා. පහුගිය දවස්වල අපිට ආරංචි වුණා අපි දැක්කා ප්‍රවෘත්ති වලින් වාර්තා කළා පුවත්පත්වල තොරතුරුත් එක්ක අපි ඔබටත් කිව්වා ඉන්ධන හල්වල සිටින නිලධාරීන් එක්ක විශේෂයෙන්ම පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් එක්ක යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන ආකාරය විශේෂයෙන්ම වැඩි වශයෙන්ම පොලිස් නිලධාරීන් එක්ක තමයි මිනිසුන්ගේ සාමාන්‍ය ජනතාවගේ ගැටීම වැඩිපුර සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සමග එවැනි දේවල් සිදු කරන්න එපයි කියලා පොලිස් මුලස්ථානයේ
ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කියලා තමයි දිනමින පුවත්පත අද දවසේ වාර්තා වෙන්නේ. යලි ජාතිවාදී ගැටුමකට ඉඩ නොතිබිය යුතුයි මේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන ඔහුගේ චාරිත්‍රාත් එක්ක උපාලි කරුණාරත්න දිනමිනට වාර්තා කරනවා. මාගම්මන දෙමහල් නිවසේ ඛේද වාචකය මේ ගයක් තුල ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් මිය යාම පිළිබඳව කතන්දරය ස්විච්යේ ගිනිපුපුර අඹුසැමි යුවලට මරු කැඳ වූවාද පැති කිහිපකින් පරීක්ෂණ අඹුසැමි යුවල මරුට දියණියෝ දෙදෙනා රෝහලේ ඒ විදිහට තමයි තොරතුරු වාර්තා කරන්නේ. විදුලි කප්පාදුව පැය 3ක් තවත් කාලය වැඩි වෙලා. විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි කියලා තමයි අද දවසේ වාර්තා කරන්නේ දිනමින පුවත්පත. කොළඹ පාසල් මේ සතියේත් නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ විදිහට ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව පිහිටි පාසල් සහ අනුගත පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් අද ඒ කියන්නේ 27 වෙනිදා සිට ජූලි 5 වෙනිදා දක්වා ඌ සතිය ඇතුළත පසුගිය සතියේ මෙන්ම පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළේ කියලා ප්‍රකාශ වෙනවා. දරුවන්ගේ අනාගතයේ හෙට දවස මේ සතියක් දෙකක් මේ විදිහට සිදුවීම බලපානවා ඉතිරි අනාගතයේ වසර ගණනාවකට මේවන් වූ සිදුවීම් දරුවන්ගේ අනාගතයත් එක්ක කතා බහ කරනකොට ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව දරුවන්ගේ අනාගතය පිළිබඳව හැම මොහොතකම මීට වඩා සැලකිලිමත් විය යුතුමයි. යතුරුපැදි වෙඩික්කරු මල්ශාලා හිමිකරුට වෙඩි තබා පළයයි ගයන් කුමාර වීරසිංහ සහ මැදමුල්න සමූහ වාර්තාකරුවන් වාර්තා කරනවා කියලා තමයි අද දවසේ දිනමින පුවත්පත කියන්නේ. වෙඩි තැබීම් ඒ වගේම මරණ සිදු කිරීම එන්න වැඩි වෙලා තිබෙනවා පසුගිය කාල සීමාවත් එක්ක බලනකොට විශේෂයෙන්ම පාතාලයේ යම් ප්‍රහාරයන් පිළිබඳව උන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් අපිට වාර්තා වුණා පසුගිය සතිය තුල. මේ කියන්නේත් එවැනි කාරණාවක්ද කියලා තවමත් සොයා බලමින් පවතිනවා. යතුරුපැදි වෙඩික්කරු මල්ශාලා හිමිකරුට වෙඩි තබා පළයයි කියලා. දිනමින අද පුවත්පත් වලට අපි අවධානය යොමු කරා මුල් පිටුවේ සිරස්තල තුලට කෙටි විරාමයක් ලබා ගන්න අපි සූදානම් වෙනවා. තවත් පුවත්පත් රසක් තිබෙනවා. ජාතික පුවත්පත් ගණනාවක් අපි සතුයි. අද දවසෙත් ඔබට තොරතුරු කියන්න. රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සියත පත්තරේ සමගින් ප්‍රධාන පාලක මැදිරියටයි සම්බන්ධතාවය. යලිත් තතාවක් අපි සියත පත්තරේ සමගින් සජීව බොමුණ ගැහෙනකොට දිවයින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම දිවයින පුවත්පතේ මුල්ම සිරස්තරේ ප්‍රධාන සිරස්තරයේ බවට පත් කරලා තිබෙන්නේ තෙල් ප්‍රශ්නයම තමයි. ඉහළට ගියපු මිල ගණන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම වසර තුල තෙල් මිල වැඩිවීමේ ප්‍රතිශතය 300 පණි කියලා කියනවා. සෙල්ලම් වැඩක් නෙවෙයි. තෙල් දෙන්න බෑ රටම අවදානමක කියලා තමයි සඳහන් කරන්නේ. සමාගම් කරාරී තවත් රෝහලක් වැසෙයි කියලා තියෙනවා මේ සිරස්තලයේ අතරෙම. ඔක්ටේන් 92 රුපියල් 50කින් ඔක්ටේල් 95 රුපියල් 100කින් ඔටෝ ඩීසල් රුපියල් 60කින් සුපර් ඩීසල් රුපියල් 75කින් ඉහළට කියලා තමයි සඳහන් කරන්නේ. වසරක් ඇතුළත 6 වතාවක් ඉන්ධන මිල 300කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමමින් ඊයේ අලුයම දෙකේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට පෙට්‍රල් හා ඩීසල් මිල යලි ඉහළ දනු ලැබිය. මේ අනුව පෙට්‍රල් 92 මිල 323කින්ද ඩීසල් මිල 342කින්ද වැඩි කර ඇත කියලා තමයි සඳහන් වෙන්නේ. 100% සීමාව නෙමෙයි 300 සීමාවත් පැනලා තමයි මේ සියලු දේවල් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඉන්ධන ගැන කතා බහ කරනකොට කොහොමද මිනිස්සු වල උස්සගන්නේ? මෙතනයි තියෙන ප්‍රශ්නය. මේ සියලු කාරණාත් එක්ක සංස්ථාවේ සංචිත එක් දිනයකටත් මදි කියලා එහි තවදුරටත් සඳහන් වෙනවා. තව ටිකක් හොයලා බැලුවොත් එහෙම අර හංගගෙන ඉන්නව ටික හොයාගන්න පුළුවන්. ඒ තව බවුසර් 10ක් 12ක්. සති දෙකක් රට ලොක්ඩවුන් කියලා ප්‍රශ්නාර්ථයකුත් තියෙනවා. කොයිඩ් වලටවත් මේ තරම් ලොක්ඩවුන් කරන්න සිද්ධ වුන්නේ නැහැ කියලා තමයි අපිට නම් හිතෙන්නේ. පාන්දර නැග්ගේ මෙහෙමයි කියලා තවත් වගු සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් පාන්දර ජාමිනේ මේ තෙල් මිල ඉහළ යන්නේ ඉස්සර නම් රෑ 12ට කියලා කියනවා. නමුත් දැන් එන්නේව පාන්දර 1ට 2ට වගේ. මේ ඔබ දැක්කේ මිල ගණන් ඉහළ යෑම කොයි වගේද කියලා අපි අනිකුත් පුවත්පත්වලත් එක්කත් ඒ පිළිබඳව කලින් තොරතුරු කතා බහ කරා. නාගරික පාසල් තවදුරටත් වැසෙයි කියලා සිරස්තලක් ඉදිරිපත් කරලා තිනවා. ඒ පිළිබඳව අපි ටිකක් වැඩිපුර තොරතුරු මීට කලින් කතා බහ කළා.
මේ තෙල් ප්‍රශ්නයත් එක්ක ඉන්ධන ප්‍රශ්නයත් අර්බුදයත් එක්ක කාංචන ඇමති කියන කතා ටික ඉදිරිපත් කරලා තියෙන ඔහුගේ චාරිත්‍රකුත් එක්ක දිවයින පුවත්පත නැවක් වෙන දවසක් කියන්න බෑ පෝලිං වල ඉන්න එපා කියලා කියනවා. රටේ ඉන්ධන පරිභෝජනය 40%කින් අඩු කළ යුතුයි කියලා කියනවා. පෝලිං වල සිටින අයට ටෝකන්, සපුගස් කන්ද නවති, භූමි තෙලුත් නැහැ. සද්දයකට වරක් ඉන්ධන මිල සංශෝධනයක්. ඇමති කංචන කියයි. මේ ඇමති කංචන ඉතින් එක වෙලාවට එක කතා කියනවාද කියලාත් අපිට හිතෙනවා. මොකද මේ කියන සමහර කතාත් එක්ක ඉතින් ටික දවසකට පස්සේ ආපහු සමාව ගන්නවා. සමාව ගත්තාම ඔක්කොම හරිද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. රටේ ඉන්ධන පරිභෝජන 40%කින් අඩු කළ යුතුයි කියලා කියනවා. මේ කියන්නේ අපි වැඩිපුර මේවා පරිභෝජනය කරනවා කියලාද මේ කියන්නේ. මිනිස්සු දැන් නම් කොහොමදත් වැඩිපුර පරිභෝජනය කරන්නේ නැහැ. මොකද මේ තියෙන මිල ගණන් එක වැඩිපුර නෙමෙයි අවශ්‍ය දෙයකටවත් පරිභෝජනය කරගන්න බැරුව තමයි දැන් ජනතාව ඉන්නේ. තවමත් ඇමතුමාට ඒක තේරෙලා නැද්ද මන්ද? ලංකාවට තෙල් ගෙන්වීම නතර වෙලා කියලා අනුර කුමාර දිසානායක කියනවා. නතර වෙලා. ඔව් ඉතින් ඒක අපි දන්න කාරණාවක්. හැබැයි මේ අනුර කුමාර මහතුරුත් විවිධ වෙලාවට විවිධ කතාවන් කියනවත් කියලා තමයි අපිට හිතෙන්නේ මේවා දකිනකොට. ඖෂධ හා ගෑසොලින් ගසා කන යුගයක් බිහි කරලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ හැමෝම විපක්ෂ හැමෝම කියන කතාත් එක්ක දැන් නම් ඉතින් මිනිසුන්ට මේවා නිකන් විහිළු විතරක් බවට පත් වෙලාද කියන ප්‍රශ්නය ඔබ හමුවේ තියෙනව නේද? ඒක ප්‍රශ්නයකුත් නෙමෙයි වෙලාවකට. ඒක තමයි සත්‍ය බවට පත් වෙලා තියෙන්නේ. තමන්ගේ මති මතාන්තර ඉදිරිපත් ක්‍රමයෙන් තමන්ගේ බලය තහවුරු කරගන්නට හැම මොහොතකම විවිධ කතා කියනවා කියලා විතරයි අපිට නම් පේන්නේ. කවුරුත් නිවැරදි විසඳුම් නම් ගේනවද කියලා අපිට හැම මොහොතකම තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් රටේ ජනතාව විදියට, රටේ මිනිස්සු විදියට. ඩොලර් මිලියන 6ක් ගන්න අගමැති IMF සමග සාකච්ඡා ආරම්භ කළා. වජිර අබේවර්ධන තමයි ඒ විදියට ප්‍රකාශ කරන්නේ. චමින්ද සිල්වා දෙවෙනිට අද දවසේ තොරතුරු වාර්තා කරනවා. ජූලි 1 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ දමනවා. ජාතික ගමනාගමන කොමිසම කියනවා ඒ විදියට. මාගම්මන ගෙයක් කිනගෙන සැමියයි බිරිඳයි පිලිස්සීමේ ඇති කියලා තොරතුරක් අද දවසේ දිවෙන පුවත්පතත් කියනවා. මේ පිළිබඳව ටිකක් විස්තරාත්මකව දිනමින සහ අද පුවත්පත් එක්ක කතා බහ කළා මීට ටික වෙලාවකට කලින්. ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් දිවෙනට කියලා තොරතුරත් වාර්තා කරනවා. ශාම්නුවන් ගණේවත්තයි දිවෙන පුවත්පතට තොරතුරු අරගෙන එන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තල මුල් පිටුවේ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතත් අද කියන්නේ සියලුම පුවත්පත්වල ප්‍රකාශ කරනවා වගේම ප්‍රධානම සිරස්තලය බවට පත් කරගන්නේ දරුණුම දැවැන්තම අර්බුදකාරී තත්වය තෙල් ප්‍රශ්නය. අර්බුදය විසඳන්න වසරක් තෙල් ගෙන්වීමට රට සමාගම් වලට තෙල් ඇමති කටාරයට තවත් ඇමතිවරු දෙදෙනෙක් රුසියාවට. මෙරට ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමට වසරක පමණ කාලයක් ගත වී හැකි බැවින් ඉන්ධන නිෂ්පාදනය කරන ඕනෑම රටක ඇති සමාගම් වලට මෙරට පැමිණ ඉන්ධන ආනයනය කර අලෙවි කිරීමේ අවස්ථාව ලබා දෙන බව විදුලි බල සහ බලශක්තිය ඇමති කංචන විජේසේකර පැවසුවේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් නම් ඉතින් ගොඩක් මිනිස්සු කියන්නේ මොන රටකින් හරි කමන්නේ කොහෙන් හරි කමන්නේ මේ ප්‍රශ්න ටික විසඳලා දෙනවා නම් කියලා. ඒ අතරතුර තවත් සමහරු කියනවා මේ හදන්නේ රටම විකුණලා දාන්න කියලා. කොහොම නමුත් මිනිස්සු ඉන්න තත්ත්වයක් එක්ක මිනිසුන්ගේ මානසිකත්වයක් එක්ක මිනිසුන්ගේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක බඩට දැනෙන ප්‍රශ්නත් එක්ක දැන් නම් ඕන දෙයක් කියලා කියන වෙලාවල් නැතුවම නෙවෙයි. තෙල් ගැටුම් පොලිස් වීඩියෝවට ඉන්ධන පෙරවුම් මල්වල සිදුවන කලහකාරී සිදුවීම් වීඩියෝ ගත කරන ලෙස පොලිස් නිලධාරීන්ට පොලිස් මුලස්ථානය උපදෙස් ලබා දීලා තිනවයි කියලා ප්‍රකාශ වෙනවා. තෙල් හිඟයෙන් මැණික් යටයයි සියලුම කර්මාන්තයන් පහළ ගිහිලා තියෙන වෙලාවක මැණික් කර්මාන්තයටත් මේ තෙල් හිඟේ බලපානවා. ඉතින් ඒ පිළිබඳව කතා කරනවා අරුණ පුවත්පත දවසේදී. පහුගිය දවස්වල සහ දැනුත් පිටරට යන්න අපේ තරුණ පිරිස වැඩි වශයෙන්ම උත්සුක වෙලා තිබෙනවා. ඔවුන් Tamanගේ රට හැර වෙනත් රටවල් වලට යන්නට Tamanගේ අනාගතය යහපත් කරගන්නට උත්සාහ ගන්නවා කියන කාරණාව අපිට ප්‍රවෘත්තියක් නෙවෙයි, අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම පාස්පෝර්ට් එක ලබා ගන්න දවස් ගණන්, රාත්‍රී ගණන් පෝලිං වල රැඳිලා ඉන්නවා කියන එකත් දැන් අපිට අලුත් දෙයක් නෙවෙයි. දැන් ඉතින් හැමතැනම පෝලිං වලට දැන් අපි හුරු වෙලා වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. ඕනම තරක බැලුවොත් පෝලිම තමයි තියෙන්නේ. එහෙම පෝලිං වල ඉඳලා හරි රට ගියපු අයට වෙලා තියෙන තත්ත්වය පිළිබඳව දවසේදී පුවත්පත් කරනාවක තොරතුරු වාර්තා කරනවා. අරුණ පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු කියනවා මෙන්න මේ විදිහට. ඩුබායි ගිය තරුණ තරුණියෝ රැකියා නැතිව සිඟමන් යදිති.
රටේ පවතින දරුණු ආර්ථික දේශපාලන අර්බුද හේතුවෙන් පීඩාවට පත් වී රැකියා සොයා එක්සත් අරාබි එමිල් රාජ්‍යයට සංචාරක වීසා මගින් පැමිණි තරුණ යන විශාල පිරිසක් රැකියා නොමැතිව කබලෙන් ලිපට වැටි අන්ත අසරණ භාවයට පත්ව සිටී කියලා බුද්ධික මහේශ්වීර සූර්ය එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ සිට වාර්තා කරනවා අරුණ පුවත්පතට. කබලෙන් ලිපට විශේෂයෙන්ම මේ තරුණ පිරිස් යම් අයගේ යම් උපක්‍රම වලට හසු වෙලාද කියන කාරණාවත් අපිට මෙහිදී මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක වීසා වලින් ගිහිල්ලා රැකියා කරන්නට දීර්ඝ කාලිනව රැඳී සිටින්නට කොහොමද කියන කාරණාවත් එක්ක මේ වැඩි පිරිසක්ම බොහෝ පිරිසක් යවලා තියෙන්නේ සංචාරක වීසා මගින්. ඔවුන්ට ලොකු සිහින පෙන්නලා එහෙම නැත්නම් ලොකු අවස්ථාවන් පෙන්නලා තමයි මේ ඉඩකඩ වෙන් කරලා දීලා තිබෙන්නේ. මේ තිබෙන වෙලාවෙන් ප්‍රයෝජන ගන්න සූදානම් වෙන විදේශ සංචාරක රැකියාවන් වලට යොමු කරන පිරිස් එවැනි පිරිස් එකතු වෙලා කරපු කටයුතුත් එක්ක දැන් ඔවුන්ට කන්න බොන්නවත් විදිහක් නැතුව සිංගමනට වැටලා තිබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ඔබේ මගේ රටේ තාරුණ්‍යයේ ජීවිත අනාගතය. ලෝක සෞඛ්‍යයෙන් සහතික කළ දේශීය බෙහෙත් කම්හලට තවමත් මෙරට අනුමැතිය ලැබෙන්නේ නැහැ කියලා තොරතුරක් වාර්තා වෙනවා. ජනපති වහම වාර්තාවක් කැඳවයි කියලා තමයි කියන්නේ. නිලන්ත මදුරාවල තොරතුරු වාර්තා කරන අරුණ පුවත්පතට රුපියල් කෝටි 100ක පමණ ආයෝජනයකින් වසර 8ක පමණ සිට ස්ථාපිත කර තිබෙන ඖෂධ නිෂ්පාදන දේශීය ආයතනයට ජාතික ඖෂධ නියාමන අධිකාරී අවසරය මේ දක්වා නොලැබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සෞඛ්‍ය ඇමති කෙලිය රඹුක්වැල්ලගෙන් කඩම් වාර්තාවක් කැඳව ඇත. වාර්තාවල් කඳවමින් කොහො කෙසේ හෝ මෙවැනි දේවල් වලට ඉතා ඉක්මනින් පියවර ගත යුතු වෙනවා. මොකද මේ පිළිබඳව අපිත් මීට පෙර ආතුව වැඩසටහන් වලදී පවා කතා බහ කළා. අපිට මතක් වෙනවා මේ වෙලාවේදී දැන් මාස ගණනාවකට පෙර ආතුව. නමුත් තවමත් මේ සඳහා මේ අනුමැතිය ලබා දීලා නැත්තේ ඇයි? මේක මේ රට තුල සිදුවිය යුතු කාරණාවන්. මෙවැනි අරුබුදකාරී තත්වයන් තුළ අර්බුදයන් වල වැඩිවීම අවම කරගන්නට ඉඩකඩක් තිබෙනවා. මේ දේවල් රට තුළ නිවැරදි විදිහට ස්ථාපිත වෙලා තිබුණා. නමුත් ඇයි මේ නිලධාරීන්ගේ අඩුපාඩුකම් එක්ක මේවා සිද්ධ වෙලා තිබෙන්නේ? ඉතින් මේවා පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් කඩිනමින් යහපත් ප්‍රතිඵල ගත්තේ නැත්නම් අපිට රටක් විදිහට කොහෙටද යන්නේ කියන කාරණාවත් එක්ක කතා කරන්නවත් දෙයක් නැති වෙයි. රාජ්‍ය නිලධාරීන් ගෙදර සිට ඔන්ලයින් ඉන්ධන හිඟේ නිසා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය කාර්යාලවල අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් හැඳින්වීමට තීරණය කරලා තිබෙනවා කියන කාරණාව ඒ විදිහටයි කියන්නේ රාජ්‍ය නිලධාරීන් ගෙදර සිට ඔන්ලයින්. කහතුඩුව ගින්නෙන් නිවෙස්හිමියා බිරිඳ මරුට තෙල් ගබඩා කරගෙන සිටියාදැයි සැකයක් කියලා කියනවා අරුණ පුවත්පත. මල්ශාලා හිමිකරුට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අරුණ පුවත්පතත් අද දවසේදී වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ ඒ වාර්තාව චාරිපුකුත් එක්ක. තෙල් ලීටර 66198ක් සංගවාගෙන සිටීම පිළිබඳව අරුණ පුවත්පතත් වාර්තා කරනවා. දිවයින ඒ වගේම මව්බිම අද පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා මේ කාරණා. මේ සියලු දේවල් එක්ක තවත් ප්‍රධාන සිරස්තලයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඉහළ යාම් පිළිබඳවම තමයි ඉතින් කියන්න තියෙන්නේ. උදෑසනක මාධ්‍ය හමුවේ ඔබ හමුවේ මේ දේවල් ඉතින් අපිට කියන්න සිද්ධ වෙනවා. මොකද අද දවසේ ඊයේ දවසේ සිදුවීම් පුවත්පත්වල වාර්තා වෙන්නේ වර්තමානයේ සිදුවෙන දේවල්. 6 මාසයක් තුල 6 වෙනි වතාවටත් තෙල් මිල නැගී කියලා කියනවා. බස් කෝච්චි ගාස්තු ඉහළට බනිස් 70ට යයි. චිකන් කෑම 440යි. තෙල් අර්බුදයෙන් අපේක්ෂා රෝහල දැඩි අවදානමක. බලන්න මේ සියලු දේවල් ඔබ මේ දකින්නේ අරුණ පුවත්පත වාර්තා කරන දවසේ සිරස්තල කිහිපයක්. තෙලුත් ඉහළ ගිහිල්ලා බස් කෝච්චි ගාස්තුත් ඉහළ යනවා. බනිස් ගෙඩිය රුපියල් 70කට ඉහළ ගිහිල්ලා තියෙනවා. චිකන් කෑම එකක් රුපියල් 440යි. තෙල් අර්බුදයෙන් අපේක්ෂා රෝහල දැඩි අවධානමක්. තාමත් බරපතල තත්ත්වයක්. දිනෙන් දින වර්ධනය වන ඉන්ධන අර්බුද හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ කටයුතු බරපතල අවධානමකට ලක්ව පවතින බව මේ තුල ප්‍රකාශ වෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඊයේ දිනේදී විශේෂ රැස්වීමකදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පිළිකා ශෛල වෛද්‍ය විශේෂඥ කනිෂ්ක සිල්වා මහතා තමයි ඒ පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරලා තිබෙන්නේ. අරුණ පුවත්පත ඉදිරිපත් කරන තොරතුරු, දිවයින පුවත්පත ඉදිරිපත් කරන තොරතුරු සිරස්තල ඒ විදිහට අපි දකිනකොට
තවත් පුවත්පත් ගණනාවක තොරතුරු ඔබට කියන්න තිබෙනවා. ඒ වගේම අද දවසේදී අරුණ පුවත්පත ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලුවොත් එහෙම විශේෂයෙන්ම විශේෂ ලිපි ගණනාවක් තිබෙනවා. තෙල් අර්බුදයෙන් ජනතාව නිල් වේ කියලා සිරස්තලයකුත් එක්ක පිටු භාගයක විශේෂ ලිපියක් සඳහන් කරනවා. ඉන්ධන පෝලිම් දිග්ගැසෙද්දී තෙල් මිල තවත් ඉහළට යයි සංචිත බිඳුවට බහි කියලා ඒ තුල උපුටා ගැනීම කිහිපයක් තිබෙනවා. 23 එනවයි කිව් තෙල් නැව ක්‍රිෂ්ණපටම් වරායේ තමයි තිබෙන්නේ කියලා කියනවා. පොලිස් නිලැඳුමට නැති තෙලුත් උණයි කියලා තොරතුරුකුත් ඒ තුල තියෙනවා. ජර්මනස්සේ භූමි තෙල් දන්සලකුත් දීලා කියලා වාර්තා වෙනවා. ඔය අතරතුරේදී ඉන්ධන පොලිමේ සිටි කතුන් තුනක් අතුරුදහන්, තවත් කතක් සැමියා ගෙදර යවා අංගන රැඟුමේ. එහෙම දේවලුත් සිද්ධ වෙනවා මේ තෙල් ප්‍රශ්නයත් එක්ක පෝලිං වල දිවා රාත්‍රී රැඳෙනකොට සිදු වෙන දේවල් අතර ඔහොම දේවලුත් අද දවසේදී වාර්තා වෙනවා. ඒ අතරතුර පාර්ලිමේන්තුව දෙස බලා සිටියොත් විසඳුම් ප්‍රමාදයි කියලා මහාචාර්ය මිල්ටන් රාජරත්න කරන ප්‍රකාශයක් එක්ක අද දවසේදී විශේෂ ලිපියක් අරුණ පුවත්පතේ ඇතුල් පිටුවල වාර්තා කරලා තිබෙනවා. ඒ සමගම දැනට ඖෂධ 200ක් හිඟයි, තව 163ක් හිඟ වෙන්න ළඟයි. ලංකාව පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක එක්සත් ජාතීන් කියයි කියලා තවත් ලිපියක් අරුණ පුවත්පත තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. අවසාන වශයෙන් අරුණ පුවත්පතේ හැරිලා ගිය රුසියානු ඉන්ධන නැව දිවිනට ලංකා වීමට පෙර අත්පිට මුදල් ඉල්ලුවා ඇමති කංචන විජේසේකර කියන්නේ ඉන්ධන නැවක් එන දවස කියන්න බෑ කියලා එහි තවත් සටහනක් තිබෙනවා. ඒ සිරස්තල සහ ඇතුල් පිටුවල තිබෙන විශේෂ වාර්තා කිහිපෙන් අනතුරු අපි යලිත් තවක් සම්බන්ධතාවය ලබා දෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට. තවත් සිරස්තලත් එක්ක ප්‍රධාන සිරස්තලත් එක්ක ප්‍රවෘත්ති ගණනාවක් තිබෙනවා ඔබට බෙදා හදා දෙන්නට පුවත්පත් ආශ්‍රයෙන් රැඳිලා ඉන්න සියත පත්තරේ එක්ක. අපි දැන් සූදානම් වෙනවා පුවත්පත් කිහිපයක විදේශ ප්‍රවෘත්ති වලට, ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. මුලින්ම විදේශ ප්‍රවෘත්ති වලට අපි යනවා මව්බිම පුවත්පතෙන්. යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ලූ මිසයිල් ප්‍රහාරයෙන් මහල් 9ක නිවාස සංකීර්ණයක් විනාශ වෙයි කියලා ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. මිසයිල් ප්‍රහාරකින් එම ගොඩනැගිලි ගිනිගත් බව තමයි නගරාධිපතිවරයා විසින් ටෙලිග්‍රෑම් සමාජ ජාලයට තැබූ පණිවිඩයකින් සඳහන් වෙන්නේ. ගොඩනැගිල්ලේ සුන් බුන් අතර මිනිසුන් සිරවි සිටින බවත්, බේරගත් කිහිප දෙනෙකු රෝහල්ගත කළ බවත් නගරාධිපතිවරයා සටහන් කර තිබුණු බව තමයි රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. වයස අවුරුදු 7ක ගැහැණු ළමයෙකුද සුන් බුන් අතර මතු කර ගැනීමට ගලවා ගැනීමෙන් මෙහෙයුම් නිරත අයට හැකියාව ලැබුණු බවත්, අනතුරුව මෙහෙයුම් කණ්ඩායම දැරියගේ මව සුන් බුන් අතරින් බේර ගැනීමට උත්සාහ දරමින් සිටින බවද මේ නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කරලා තිබෙනවා. ෆෙඩරල් ගිනි අවි ආරක්ෂක ව්‍යවස්ථා කෙටුම්පතට ජනපති ජෝ බයිඩන් අත්සන් තබයි කියලා තොරතුරු වාර්තා කරනවා. ඇමරිකාවේ සෙනට් සභාවේ ඉකුත් බ්‍රහස්පතින්දා සම්මත කරගත් ෆෙඩරල් ගිනි අවි ආරක්ෂක නීති ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් සෙනසුරාදා අත්සන් තැබීමෙන් අතුරුව එයට නීතිමය බලතල ලැබුණයි කියන තොරතුරු තමයි ඔබ මේ දකින්නේ මව්බිම පුවත්පතින්. රුසියාවේ රත්තරන් ඇමරිකාව එපා කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා ඡායාරූපකුත් එක්ක. රුසියාවෙන් රත්තරන් ආනයනය නතර කිරීමට ඇමරිකාව ඇතුළු G7 කණ්ඩායමේ රටවල් පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ප්‍රකාශ කරපු කාරණාව තමයි මේ විදිහට අද දවසේදී ඉදිරිපත් කරන්නේ මව්බිම පුවත්පත. ආර්ථික බලවතුන් සද්දෙනාගේ සමුළුවට විරෝධතාකරුවෝද ක්‍රමයෙන් ලං වෙති කියලා මේ තොරතුරු ඉදිරිපත් කරනවා. තවත් ප්‍රවෘත්තියකුත් එක්ක ලෝකයේ ආර්ථික බලවතුන් 7 දෙනාගේ වාර්ෂික සමුළුව පැවැත්වීම නිමිත්ත ජර්මනියේ මියුනිච් නගරයට විරෝධතාකරුවන්ද විශාල වශයෙන් ළඟා වෙමින් සිටින බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කරපු කාරණාව අද දවසේදී ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. ඉස්පාඤ්ඤයට අයත් මෙලීලා ආදේශයට පණින්න හැදූ 23 දෙනෙක් තදබඩයෙන් මිය යති. මේ ඔබ දකින්නේ ඒ කාරණාව ඡායාරූපකුත් එක්ක උතුරු අප්‍රිකානු මහද්වීපය තුල පවතින ඉස්පාඤ්ඤයට අයත් මෙලිලා ප්‍රදේශයට මෙරස්කෝවේ සිට ප්‍රදේශ දේශසීමා හරහා ඉදිරි කොට ඇති උස්සු යකඩ වැට තරණය කොට පැන ගැනීමට තත් කළ 23 දෙනෙක් එසේ තත් කිරීමේදී ඇති තදබද හේතුවෙන් මිය ගිහිල්ලා තියෙනවා කියන කාරණාව තමයි ඒ විදිහට වාර්තා කරන්නේ. මව්බිම පුවත්පතේ ඊළඟට අපි යනවා ක්‍රීඩා අතිරේකයට එහෙම නැත්නම් ක්‍රීඩා පිටුවට. අද දවසේදී ඉන්දීය පිළ වේලාසනින්ම 20 තරඟාවලිය ජයගනී කියන තොරතුරු තමයි
ඉදිරිපත් කරන්නේ. ඉන්දියානු කාන්තා ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කියලා තේ සඳහන් කරනවා. ශ්‍රී ලංකාව අද ගෞරවය බෙරා ගැනීමේ සටනක කියලා තමයි එහි අනුසිරස්සල විදිහට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකාව සහ ඉන්දිය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 2020 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟයේ කඩලු 5ක පහසු ජයක් හිමි කර ගැනීමට ඉන්දිය පිළ පසුගියදා සමත් වූ තරඟ 3කින් යුත් තරඟාවලියේ එක් තරඟයක් ඉතුරුව තිබෙදී තරඟාවලිය 2-0ක් ලෙස ජය වාර්තා කරමින් කියලා තවදුරටත් සඳහන් කරනවා. බටහිර ආසියානු යෝන් චෙස් සූරතා තරඟාවලියේ ඉහළම අංශයේ රන් දිනු සුසල්ට උසස් වීමක්. බටහිර ආසියානු යෝන් චෙස් ශූරතා තරඟාවලියේ ඉහළම අංශය වූ වයස අවුරුදු 18න් 15 විවෘත අංශයේ රන් පදක්කම දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ ෆීඩේ මාස්ටර් සුසිල් ද සිල්වා සමත්ව කියන කාරණාවත් එක්ක මේ තොරතුර වාර්තා වෙන්නේ ඔහුගේ ඡායාරූපකත් එක්කයි එය ඉදිරිපත් කළා තිබුණේ. ඒ අතරතුර 2023 ලෝක කුසලානදී දුනිත් කණ්ඩායමේ ඉඳීවි කියලා කියනවා. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට 18ක් කියලා සඳහන් කරනවා. ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය හා සම්බන්ධ කාරණා තමයි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. බංගලාදේශයේදී විනය විරෝධී හැසිරුණු මිෂාරට වසරක තරඟ තහනමක් හිමි වෙන ලකුණු. ශ්‍රී ලංකා පිළි පසුගිය බංග්ලාදේශ තරඟ සංචාරකතුවේදී විනය විරෝධී හැසිරීමක් දැක්වීම හේතුවෙන් නව ක්‍රිකටර් කමිල් මිෂාරට වසරක තරඟ තහනමක් පැනවෙනු ඇති බව තමයි ඒ තුළ වාර්තා වෙන්නේ. ඩයලොග් පාසල් ලීග් රග්බි තරඟාවලිය වෙස්ලි හා ශාන්ත පීටර් ඉදිරියටම යති කියලා තොරතුරක් සඳහන් වෙනවා. මේ ඔබ දකින්නේ ඒ කාරණාව හා සම්බන්ධ තොරතුරු මව්බිම පුවත්පතක් දවසේ ඉදිරිපත් කරනවා. DFCC බැංකුව පාපැදී වටිනාකම තවත් වැඩි කරයි. පාපැදී වටිනාකම තවත් වැඩි කරයි කියලත් ක්‍රීඩාවට හා සම්බන්ධ පාපැදී හා සම්බන්ධ කාරණාවක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. මව්බිම පුවත්පතෙන් පස්සේ අපි යනවා දැන් දින මින පුවත්පතට. දින මින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා අපි හොයලා බලමු. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟ 8 ප්‍රවේශ පත්‍ර ආදායම රුපියල් මිලියන 160යි කියලා සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු මුදල් ජනතා අරමුදලට දෙයි. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා පල්ලේකල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති 2020 තරඟ 3න් දිවා රාත්‍රියේ එක් දින තරඟ 5න් ලැබී ඇති ප්‍රවේශ පත්‍ර ආදායම පමණක් රුපියල් මිලියන 160ක් පමණ වෙයි. පල්ලේකල ක්‍රීඩාංගණයේදී පැවති 2020 තරඟෙන් හා දිවා රාත්‍රියේ එක් දින තරඟයෙන් රුපියල් මිලියන 42ක් ලැබී ඇති අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති 2020 තරඟ දෙකෙන් දිවා රාත්‍රියේ එක් දින තරඟ 3න් රුපියල් මිලියන 118ක් පමණ ලැබී ඇතයි වාර්තා වෙනවා කියලා කියනවා. මේ සියලුම මුදල් ජනතා අරමුදලට ලබා දෙනවා කියලා තමයි කියන්නේ. හරි පුදුම තෑග්ගක්. සිය මංගල අන්තර්ජාතික එක්දින තරඟාවලියේ දස්කම් දක්වූ දුනිත් වෙල්ලාලගේට ක්‍රීඩක විවේකාගාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැමීමේ උපාය මාර්ගයේ පුහුණු කරු ලසිත් මාලිංග විසින් අමතක නොවන සිහිවටනයක් පිරුණු ලැබිය කියන තොරතුරු වාර්තා වෙනවා. අපි ප්‍රවෘත්ති අංශයත් මේ ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අමරණීය වූ ඒ තරඟයට සහභාගී වුණු ඔහුගේ පළවෙනි පන්දුවට පහර දුන්නු ක්‍රීඩකයාගේ අත්සන ඒත් එක්කම විනිසුරුවන්ගේ අත්සන් සහිතව මේ වටිනා සිහිවටනය ඔහුට ලබා දීම සිදු වුණා. ඒ තාමත් විශේෂ දෙයක්. තමන්ගේ අතීතයත් සිහිපත් කරමින් මේ අවස්ථාවේදී ලසිත් මාලිංග විසින් මේ සිහිවටන ලබා දුන්නේ නවක ක්‍රීඩකයාට ඔහුගේ අනාගතයට සුබ පැතුම් එකතු කරමින්. ආධුනික බොක්සින් හොඳම ක්‍රීඩකයා පොලිසියෙන්, හොඳම පරාජිතයා නාවික හමුදාවෙන්. 17න් 15 පාසල් ක්‍රිකට් සහන් ශතකයකින් ශාන්ත ජෝසප් දිනමයි කියලා තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවර්ධනය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ අවුරුදු 17න් 15 සීමිත ඕවර් තරඟාවලිය පසුගියදා ආරම්භ වුණා. ඒ පිළිබඳවයි මේ තොරතුර සහ එහි ජයග්‍රහණ පිළිබඳවයි මේ විදිහට සටහන් කරන්නේ. පාපන්දු හිටපු සභාපති අනුරට එරෙහිව විධායක සභාවෙන් විනය පරීක්ෂණයක් තවත් 4කට විරුද්ධව කෝටුව අතට ගනී. පාපන්දු හා සම්බන්ධ කාරණාවක් ප්‍රින්ස් ගුණසේකර වාර්තා කරනවා අද දවසේ දිනමින පුවත්පතට. වීරවරුන්ගේ එක්දින සටනේත් විසඳුමක් නැහැ. බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 33 වෙනි වීරවරුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟාවලියට සමගමේ පැවති එක්දින තරඟය විසඳුමකින් තොරව නිමා වුණයි කියන කාරණාවයි වාර්තා කරන්නේ. ඉන්දියාවට තරඟාවලිය ජය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ තරඟයෙන් තරඟයක් ඉතිරිව තිබීදීම 2-0ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණයි කියන කාරණාව දිනමින පුවත්පතත් වාර්තා කරනවා. මව්බිමේ අපි ඔබට ඒ ඉදිරිපත් කළා. වැන්ඩර්සේ ටෙස්ට් සංචිතයට
දකුණත් පාදාංග පන්දු යවන වැන්ඩසේ ඕස්ට්‍රේලියානුවට එහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියත් අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකද නැවත ටෙස්ට් පිටියට PVC සිටින වගේ වාර්තා වෙනවා. පාසල් හොකී තරඟ අද සිට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කර ඇති 55 වෙනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා හොකී තරඟාවලියේ සමාරම්භය අද පෙරවරු 8ට කොළඹ රීච් මාවතේ පිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන වගේ තමයි අද දවසේදී දිනමින පුවත්පත ඒ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. හොඳයි අපි සූදානම් වෙනවා මේ තොරතුරු සියල්ලත් එක්ක තවත් විශේෂ තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම අද පුවත්පතේ ඇතුල් පිටුවලට ගිහිල්ලා අද දවසේ ඉදිරිපත් කරලා තිබෙන කාටුන් කිහිපයකට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනරාණියගේ කාටුන් එකේ තියෙන කතාව ඔබට කිව්වොත් හරි වටී කියලා හිතනවා. බූලි වලට තෙල් එකතු කරන්න ඉන්නවා නම් අල්ලනවලු කියලා කියනවා. එතකොට මේ මහජන නියෝජිතයා කියනවා අපිට අවුලක් නැහැ කියලා. ඒ ඇයි කියලා ජනරාණිය අහනකොට කියන්නේ අපි කෙලින්ම බවුසරේම ගෙන්න ගන්නවානේ කියලා. ඔව් ඉතින් ඒගොල්ලන්ට නම් බවුසරේම ගෙන්න ගන්න පුළුවන්. මිනිස්සුන්ට තමයි අවශ්‍යම දෙයකටවත් තෙල් ටිකක් නැතුව මහපාරේ දින ගණන් දිවා රෑ අවුව වැස්ස නොතකා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැමෝම බොහොම අපහසුතාවයෙන් ඉන්න වෙලාවට ඒ වගේ පිරිස් වලට නම් ඉතින් බවුසර් වලින්ම ගෙන්න ගන්න පුළුවන්. ඔය ආකාරයට අද දවසේදී අද පුවත්පතේ තොරතුරු ඉදිරිපත් වෙනකොට අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ තොරතුරු කිහිපයකුත් ඔබට කියන්නට. ඒ අතරතුර අපි යනවා මුල් පිටුවේම තිබෙන පංකජ රුවින්දගේ සරදම් කාටූන් එකට අවධානය යොමු කරන්න. නිල වාහන බාර නොදුන් නැමතිවරු ඉන්නවලු. තෙල් නැතිව ගෙනත් දෙන්න විදියක් නැතුව ඇති කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් සමහර අයට ඒ වගේ උත්තරත් කියන්න පුළුවන්. ඉතින් ඕවා අලුත් දේවල් නෙමෙයි. පහුගිය දවස් වල විශේෂයෙන්ම පසුගිය මාසය තුලත් පහුගිය සති කිහිපය තුලත් වාර්තා වුණු තොරතුරුත් එක්ක ඒ වගේ බාර දෙන්න තිබෙන අමාත්‍යවරුන් සතුව තිබෙන නිල රථ ගණනාවක් තිබෙනවා. එක්කෙනෙකුට තිබෙන රථ ප්‍රමාණය සමහර තැන්වලදී 5-6ට වඩා වැඩි කියලා සටහන් වෙලා තිබුණා. සටහන් වෙලා තිබුණ තොරතුරු ඉදිරිපත් වෙලා තිබුණා. මේවා තවමත් බාර දීලා නැහැ. මේ වාහන ගැන විතරක් නෙමෙයි ඊට පස්සේ නිල් නිවාස ගැනත් ඔය වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක්ම අපිට වාර්තා වුණා. කොහොම නමුත් ඉතින් ඔයාලට උත්තර නම් ඔයගොල්ලෝ ගාව ඇති නීතිය නම් කොහොමද ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව තමයි අපටත් තේරෙන්නේ නැත්තේ. ඉන්ධන ප්‍රශ්න පිළිබඳවත් කතා බහ කරනවා විවිධ තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා අද දවසේදී. මේ සියලු තොරතුරු කාරණාත් එක්ක අනේද කියන්නේ තලන්ගේ කවියටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතෙන්. AC එකක් බැඳගෙන පස්සා පැත්තේ අගමැති යෝග කෙරුවලු නිදහස් වත්තේ මිල අඩු වෙද්දි තෙල් මිල වැඩි කළ මුත්තේ ඔය මොළ ගෙඩිය බුරියෙන් පහළට ඇත්තේ අනේද කියන්නේ කාටද කියන්නේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහිතුමා කාටුන් එකක් තියෙනවා තලන්ගේ. එක පැත්තකින් ඉන්නවා සාට් එකේ දාගත්ත කෙනෙක් පහුගිය දවස්වල අයින් වුණු කෙනෙක් දේශපාලඥයෙක් අහනවා මෙන්න මේ විදිහට ලොක්කා ඇමරිකන් පුරවැසිභාවය අයින් කරගන්න යනවා කියලා ආරංචි කියලා කියනවා. අර ඇමරිකන් පුරවැසිභාවය තියෙන කෙනා ගැන මේ කියන්නේ. ඔව් බං එහෙ ගියොත් ඔන්න ෂෙඩ් එකක තෙල් ගහන්න හරි තනකොළ කපන්න හරි තමයි ලැබෙන්නේ. මෙහි වගේ අපිව රාජ්‍ය පාලනයට හවුල් කරනවා නේද ජෝ බයිඩන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න නැති හින්දා කරන්න වෙන්නේ අර කිව්ව වගේ දේවල් තමයි. ඒක නිසා ඇමරිකානු පුරවැසිභාවය අයින් කරගෙන මෙහෙ ඉන්න එක තමයි හොඳටම හොඳ කියලා තමයි කියන්නේ. ඇඟට කුණ නෙමෙයි හොඳටම හොඳ. සුජීවගේ විගඩම් කවි පන්තිය ප්‍රබලයෝ ඇමතිකම් ඉල්ලති. එහෙම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවනේ මේ දවස්වල. කතිරය ගැහූ නිසා තබමින් එහි ගුණය අපහට කරන ලද සේවය අපමණය විසඳා ගැනීමට මේකයි ඇති පැනය නොලැබෙන එකයි පුදුමය ඔවුනට හෙනය. ඔව් මිනිස්සුන් නම් පාරේ ඉඳගෙනත් කඩේකට ගියත් ගෙදර ඉඳගෙනත් ප්‍රාර්ථනා කරනවා මේ දවස්වල වැඩි වශයෙන් හෙන තවමත් නොවදින එකයි ප්‍රශ්නය. තුම්මන්සල
බෝ නොවනා රෝග ඇති වියපත් කලට සුවසේවයෙන් ඔසු දෙන්නේ නැති කලට පිටින් ගන්න බෑ වැඩි වී ඇති මිලට මරුවා සමග වාසය ජීවිත වලට හැමතැනින්ම ප්‍රශ්න තියෙන්නේ. අවශ්‍යම ඖෂධවලත් මිල ගණන් ඉහළ ගිහිල්ලා අත්‍යවශ්‍යම ඖෂධ සමහර දේවල් මිලදී ගන්න විදියක් නැහැ. දැන් මේ තුම්මන්සල කවියේ කියන වගේම බෝවන රෝග බෝ නොවන රෝග මේ සියලු දේවලුත් වැඩි වෙනකොට ඔසුසලෙන් දෙන්නෙත් නැති වෙනකොට ඒ දේවල් පහසු මිලකට පිටින් ගන්න විදියකුත් නැති වෙනකොට අතේ මුදල් නැති නිසාම මරුවා සමග වාසය කරන ජීවිතවලට මොනවද වෙන්නේ කියන කාරණාව හිතා ගන්නත් බැරි තැනක තියෙන්නේ. ඕකයි අද තත්ත්වය. ඊට පස්සේ අපි යනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පතේ Facebook කාටූන් එක තියෙනවා දවසේ මුල් පිටුවේම මේ අපි ඔබ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ Facebook කාටූන් එක. පෝලිම් නැති කරන්න ටෝකන් එකක් දෙනවලු බං කියලා කියනවා. කාන්තාව දෙන්නෙක් මේ කතා කරන්නේ. දැන් ඉතින් අපට උරුම ටෝකන් විතරයිනේ පෝලිම් වල ඉන්න නේද? ඔහොමයි තත්ත්වය. ඒ විදිහට තත්ත්වෙපත් වෙනකොට ඕකයි තත්ත්වේ කවි පන්තිය තියෙනවා දිවයින පුවත්පතේ. අපි බලමු අද දවසේ මොකද්ද ඕකයි තත්ත්වයේ තුලින් කියන්නේ කියලා. පෙට්‍රල් වලින් පාඩුයි කියා රුපියල කංචන ඇමති හිටියේ කඳුළු හලහල පසුබිම නිසා ආයෙත් ගණන් වැඩි කළ ලාභය එතුම හදනවා කෙලත් ගිල ගිල. කංචන ඇමතුමා තමයි ඉතින් දැන් මේ දවස්වල ප්‍රධානම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. තියෙන තත්ත්වයක් එක්ක වෙන දේවලුත් එක්ක සහ කියන දේවලුත් එක්ක. ඒක නිසා දැන් ගණන් හදනවා කියලා තමයි කියන්නේ. රුපියලක් පාඩුණයි කියලා කියනවා. දැන් අපි දැක්කා ඊයේ දවසෙත් පැවතුණු මාධ්‍ය හමුවලදී කියනවා ගාන කියන්නේ නැහැ නැත්නම් පාඩුව කියන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන්න අපි ඉදිරිපත් කරලා තියෙන සියලු කාරණා කියලා කියනවා. ශ්‍රී සමයන් කාටුනේටයි අපි යන්න සූදානම් වෙන්නේ. ණයට ඉන්ධන තවත් දෙන්න බෑ. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න කියලා ඉන්දියාව කියනවලු බං. කුඹලා මාළු කෑවනම් දුක් විඳවපන් බලලෝ කිව්වනේ කියලා කියනවා. හරි. දිව ඉන පුවත්පතට අපි අවධානය යොමු කරලා දැන් අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙනවා ඉතා ඉක්මනින්. අරුණ පුවත්පතට ඉන්ධන පොලිම් වල ඉන්න අයට ටෝකන් දෙන්න යනවලු කියලා කියන හුරේරා කාටුන් එකේ සලාක ටෝකන් අංක තහඩු ටෝකන් ඉවරද කියලා අහනවා. ඔය විදිහට තමයි අද දවසේදී පුවත්පත් වල තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ කාටුන් එක. එහෙමනම් ඉතින් අපිට අදට තිබෙන කාලය අවසන් වෙන වෙලාවක අපි සූදානම් වෙනවා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්න. යලිත් හෙට උදෑසන 6:30ට ඔබව මුණ ගැහෙන්න සූදානම් සියත පත්තරේ සමගින්. ඔබට යහපත් වූ දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.